ගරු සභාපතිතුමනි, ඇමරිකාවේ සුප්‍රසිද්ධ සෙනට් සභිකයෙක් වන බර්නි සෑන්ඩර්ස් ප්‍රකාශ කරලා තිබෙනවා good environment policy is good economic policy. යහපත් පාරිසරික ප්‍රතිපත්තිය යනු යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් වේ. අද පාරිසරික ශේෂ්ත්‍රයත් වනජීවී ශේෂ්ත්‍රයත් සාකච්ඡාවට භාජනය කරන මේ අවස්ථාවේ ගරු මැති ඇමතිතුමන්ලා තුන් දෙනාටම මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා යහපත් යයි සිතන අදහස් ගණනාවක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම ඒ ඉදිරිපත් කරන යහපත් අදහස් සත්භාවයෙන් බාරගනී කියලා මම විශ්වාස කරනවා. ආරම්භයේදීම මම කියන්න කැමති ගරු ඇමතිතුමන්ලාට මේ මොහොත වන විට වනජීවී ශේෂ්ත්‍රයේ නිලධාරීන් මම හිතන්නේ සමස්ත නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වෙලා සිටිනවා. ඒ අයගේ ඉල්ලීම තමයි වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත 469 වෙනි අධිකාරිය ආරක්ෂා කරමින් එයට පටහැනි නොවන ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන්නේයි කියලා. ඒ නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා වනජීවී ශේෂ්ත්‍රයේ නිලධාරීතුමන්ලා සමග සාකච්ඡාවක් පවත්වලා විශේෂයෙන්ම සිත් රිදවීම් තිබෙනවා නම් කතා බහ කරලා කනගාටුව පළ කරලා ආඥාපනත ආරක්ෂා කරනවා කියන ප්‍රතිඥාව තුළ මම හිතන්නේ අපිට මේ ගමන ඉදිරියට ගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම නිලධාරීන්ට අනීතික උපදෙස් ලබා දීමෙන් වැළකීලා මේ වෘක්ෂලතා සහ වනසත්ත්ව ආරක්ෂණ ආඥාපනත රැකගන්නට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ තුලින් ඔය වැඩ වර්ජන තත්ත්වය අපිට මගහරවා ගන්නට පුළුවන්. ඔබතුමාගේ වෙලාවේදී ඔබතුමා කතා කරන්න මම මේ යෝජනා ගණනාවක් තියෙනවා ඉදිරිපත් කරන්න. මට සීමා සහිත වෙලාවක් තියෙන්නේ. ගරු අමාත්‍යතුමා මේ ඔක්කොම යෝජනා යහපත් යෝජනා මේවා මේ කුහකකමකින් ඉදිරිපත් කරන්නේව නෙවෙයි. මේවා සටහන් කරගෙන මං හිතනවා මේ සුදුසු කටයුතු කරන්නට ඔබතුමාලා කටයුතු කරන්න. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම, මුහුදු මට්ටම ඉහළ යෑම, දේශගුණික විපර්යාස බලපෑම, ඒ වගේම වනජීවීන් වනසත්ව වෘක්ෂලතා වඳ වී යෑම, මේ යනාදී අභියෝග රාශියක් අපිට රටක් හැටියට මුහුණ දෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම අපේ රට ජෛව විවිධත්ව ඝනත්වයෙන් ඉහළ රටක්. බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක්. හයි බයෝඩයිවර්සිටි කොන්සන්ට්‍රේෂන් එකක් තිබෙන රටක්. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මම අහන්න කැමති මූලිකව මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මම හිතනවා මේ ඇමතිතුමන්ලා තුන් දෙනාටම බරපතල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම මම හිතනවා මේ අමාත්‍යංශ ගණනාවක්ම එකට තිබිය යුතු අමාත්‍යංශය. වන සංරක්ෂණ සහ පාරිසරික සහ වනජීවී අමාත්‍යංශ. මම පොඩි උදාහරණයක් පෙන්වන්නම් ගරු අමාත්‍යතුමන්ලට. පරිසර අමාත්‍යතුමා සිටිනවා අපේ අමරවීර ඇමතිතුමා. එතුමා යටතේ ගැසට් කරලා තිබෙනවා මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, GSMB පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා ක්ලයිමට් ෆන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ්. ඒක ඔබතුමා යටතේ ගැසට් කරලා තිබෙනවා. එතකොට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා යටතේ ගැසට් කරලා තිබෙන්නේ රාජ්‍ය දැව සංස්ථාව විතරයි. ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමා යටතේ ගැසට් කරලා තිබෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව. මම දකිනවා මේක විද්‍යාත්මක ක්‍රමයකට නෙවෙයි මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
ඒ නිසා මම යෝජනා කරනවා වන සංරක්ෂණ, පරිසරය, වනජීවි මේ සියලුම ශේෂ්ඨ තිබෙන්නට ඕන එක කැබිනට් ඇමතිවරයෙක් යටතේ. ඔහු යටතේ රාජ්‍ය ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් යටතේ එක තැනකින් ක්‍රියාත්මක වෙන වැඩසටහනක් බවට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මගේ දෙවෙනි යෝජනාව තමයි මේක විද්‍යාත්මක බෙදනවා නම් අන්නේ ආකාරයට මේ අමාත්‍යංශය දියත් විය යුතුයි කියන එක තමයි මගේ අදහස. ඒ වගේම ඇත්ත වශයෙන්ම පරිසරය ගැන කතා කරනකොට, වනජීවි ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට එක ආණ්ඩුවකට, එක රජයකට, එක ඇමතිවරයෙකුට ඇඟිලි දික් කළ හරියන්නේ නැහැ. සමස්තයක් හැටියට සියලුම ආණ්ඩු, සියලුම දේශපාලන පක්ෂ වග කියන්නට ඕන. පරිසර සංරක්ෂණය ගැන ලොකුවට කතා කරනකොට අපි බලන්නට ඕන ඒවා ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රායෝගිකව ඔය විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සම්බන්ධ වෙලා තිබෙන දේවල් මහ පොළොවේ ක්‍රියාත්මක වෙනවා. ඇත්ත වශයෙන්ම මහ පොළොවේ ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු රැසක් තිබෙනවා. මම විශ්වාස කරනවා අපේ රටේ ප්‍රධාන නියෝජිත, මන්ත්‍රී නියෝජිත කොට්ටාස, ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන මනා අවබෝධයක් ලබා ගන්නට ඕන අපේ රටේ තිබෙන පරිසර අභියෝග පිළිබඳව. මේක පක්ෂ විපක්ෂ ભેදයෙන් තොර හැමෝටම අදාළ දෙයක්. මහජන නියෝජිතයින් පරිසරය පිළිබඳව නිසි අවබෝධයකට ලක් කරන්නට ඕන. විද්‍යාත්මක අවබෝධයකට ලක් කරන්නට ඕන. පාසල් අධ්‍යාපනයේත් මුල් තැනක් අපි ලබා දෙන්නට ඕන. අපි අවබෝධ කරගන්නට ඕන පරිසර පද්ධතිය දූෂණය වීම තුළ රෝගී තත්ත්වෙන් බිහි වෙන, සෞඛ්‍ය සම්පන්න නොවන ජන පරපුරක් නිර්මාණය වෙන. වකුගඩු, පිළිකා, ශ්වසනාබාධ, කායික මානසික රෝගී තත්ත්වයන් නිර්මාණය වීමේ ඉඩ ප්‍රස්තාව වැඩි වෙනවා. එපමණක් නොවේ, ආහාරයට ගන්නා එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, ආශ්වාස කරන වාතය, පානීය ජලය ශරීරයට අහිත කරන ආකාරයට නිර්මාණය වෙනවා. ඇඟට නොදැනී ජාතික ආපදා තත්ත්වයක් නිර්මාණය වෙනවා. දුප්පත් පෝසත් භේදයෙන් තොරව මේ අභියෝගයට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපේ රටේ පරිසර පද්ධතිය අපි රැකගත යුතුයි. වසර 5කට වරක් වෙනස් නොවන ප්‍රතිපත්ති, ජාතික පරිසර ප්‍රතිපත්තියක් සඳහා අපි ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට ඕන. ඒ උදෙසා රටේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළම තැනක් ලබා දීලා පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකඟ වෙන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ගරු සභාපතිතුමනි, ග්ලෝබල් ෆොරස්ට් වොච් කියන සංඛ්‍යාලේඛන දත්ත ඉදිරිපත් කරන ආයතනය කියනවා 2001 සිට 2019 දක්වා අපේ රටේ වන ඝනත්වයේ අඩුවීම හෙක්ටයාර 1,77,000ක්, 4.5ක අඩුවීම. ඒ කියන්නේ tree cover lost in Sri Lanka. ඒ අඩුවීම තුල මෙට්‍රික් ටන් 46.6ක් කාබන් ඩයොක්සයිඩ් එමිෂන්ස් අපි වාතාශ්‍රයට නිකුත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම වනාන්තර විනාශය තුල අපි අවබෝධ කරගන්නට ඕන ඒක කාබන් චක්‍රයට, ඔක්සිජන් චක්‍රයට බලපාන. මානව ක්‍රියාකාරකම් තුල වැඩි විය හැකි CO2 ප්‍රතිශතය, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය නැවත සමතුලිත කර ගැනීමට වනාන්තර තුල තිබෙන ගහකොළ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය උපකාර වෙනවා. මේ තත්ත්වය තුල ගරු සභාපතිතුමනි, ගහකොළ රැක ගන්නට ඕන. CO2 ප්‍රමාණයට සරිලන, කාබන් ඩයොක්සයිඩ් වලට සරිලන ඔක්සිජන් ප්‍රමාණය නිෂ්පාදනය කර වායුගෝලයට එකතු කරන වන සම්පත අපි ආරක්ෂා කරන්නට ඕන. මානව ක්‍රියාකාරකම් නිසා
වනාන්තර අඩු වෙනකොට කාබන් ඩයොක්සයිඩ් අතිරික්තයක් නිර්මාණය වෙනවා. ඒ තුල ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. දැන් පරිසර පද්ධතියෙන් නැත්ත වශයෙන්ම මානව සම්පතට විශේෂ සේවාවන් ගණනාවක් සිදු වෙනවා. ආහාර සහ ජලය නිෂ්පාදනය කිරීම, production of water and food, දේශගුණ සහ රෝග පාලනය කිරීම, control of climate and disease, පෝෂණ චක්‍ර සහ ඔක්සිජන් නිෂ්පාදනය, nutrient cycles and oxygen production, ආධ්‍යාත්මික සහ විනෝදාත්මක ප්‍රතිලාභ, spiritual and recreational benefits. ඉදරගරු සභාපතිතුමනි, service provision, regulating services, supporting services, spiritual and recreational benefits, මේ මාතෘකා හතර තුලම මානව සම්පතට පරිසරයෙන් ලොකු සේවාවක් ඉටු වෙනවා. එහෙනම් අපි හැමෝම උත්සාහ කරන්නට ඕන ජෛව විවිධත්වයේ ඉහළ නැංවීම. එවිට පරිසර පද්ධතියෙන් මිනිස් සම්පතට ලැබෙන සේවාව වැඩි වෙනවා. ගරු සභාපතිතුමනි, හාවර්ඩ් විශ්වවිද්‍යාලය විශේෂ සමීක්ෂණයක් කරලා තිබෙනවා පහුගිය කාලය තුල. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයෙන් හෙළි වෙනවා COVID-19 පරිසර විනාශයට ඍජු සම්බන්ධකමක් නොතිබුණත් විශේෂයෙන්ම වායු දූෂණය නිසා, එයා පොලියුෂන් නිසා, විශේෂයෙන්ම වැඩියෙන්ම heart disease, හෘදයාබාධ, ඒ වගේම respiratory disease, ශ්වසනාබාධ, ඒ තත්ත්වය තුල COVID-19 නිසා මැරුණු වැඩි ප්‍රමාණයක් මේ වායු දූෂණයට ලක් වෙච්ච ජන ප්‍රජාව කියලා හාවර්ඩ් යුනිවර්සිටි එක, හාවර්ඩ් විශ්වවිද්‍යාලය හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම වූහාන් වලින් COVID-19 මතුවන්නට අවුරුද්දකට පෙර එපිඩීමියොලොජිස්ට් කණ්ඩායමක් USAID ආයතනයත් සමග ප්‍රෙඩික්ට් කියන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා ඒ ව්‍යාපෘතියේ සමීක්ෂණ වාර්තා අනුව හඳුනාගෙන තිබෙනවා පරිසර දූෂණයත් පරිසර හානියත් නැගී එන බෝවන රෝගත් අතර ඍජු සම්බන්ධතාවයක් තිබෙන කාරණා. Therefore, Mr. Chairman, I sincerely and fervently believe that there is a direct correlation between environmental degradation and emergence of new diseases. Diseases that impact on human beings. Respiratory and cardiac diseases, cancer, asthma. Therefore, we as a country must take a leading role in promoting environmental conservation and the protection of wildlife species, fauna and flora. Bernie Sanders මැතිතුමා කියනවා, the problems we face did not come down from the heavens. They are made by bad human decisions, and good human decisions can change them. අප මුහුණ දෙන ගැටලු දෙව්ලොවින් මෙලොවට පහළ වූ ඒවා නොවේ. ඒවා මනුෂ්‍යයන්ගේ අයහපත් තීරණ හේතු කොටගෙන නිර්මාණය කරන ලද ගැටලු වේ. මිනිසුන්ගේ යහපත් තීරණ මගින් ඒවා වෙනස් කළ හැකි කියන එක එතුමා ප්‍රකාශ කරනවා. ඒ වගේම වනජීවී ශාස්ත්‍රය ගැන කතා කරනකොට ගරු ඇමතිතුමන්ලා හොඳින් දන්නවා. ඔබතුමන්ලාගේ වගකීම, ඔබතුමන්ලාගේ යුතුයකම වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත 469 වෙනි අධිකාරිය ආරක්ෂා කිරීම. ඒට පටහැනිව කටයුතු නොකරන ලෙසට මම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම
සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය ඒ ඉදිරිපත් කරලා තිබෙන සියලුම යෝජනා මම හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. ගරු සභාපතිතුමනි මේ වනජීවී ශේෂ්ත්‍රයේ නිරත වී සිටින නිලධාරීන් බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. අභියෝග රසක් මැද කටයුතු කරන්නේ. වනාලි රක්ෂිත ප්‍රදේශවලට පළවා හැරීම, අලිමිනිස් ගැටුමට මැදිහත් වෙලා ඒව නිරවුල් කිරීම, දඩයම් කරුවන්ගෙන් රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම, අනතුරටපත් සතුන් මුදවා ගැනීම, අධ්‍යාපනික සහ පුහුණු වැඩසටහන්, ජාතික උද්‍යාන ජාලය ඔස්සේ සංචාරක ක්ෂේත්‍රයට ශක්තිය ලබා දීම, මේ යනාදී වශයෙන් විශේෂ වැඩ කටයුතු රාශියක් සාමාන්‍යයෙන් සම්ප්‍රදානුකූල රාජ්‍ය සේවකයෙක් නොකරන 24 පැයක අනගිභවනීය ප්‍රශස්ත සේවාවක් මේ නිලධාරීන් ඉෂ්ට සිද්ධ කරනවා. මම යෝජනා කරනවා ඒ අයට පැය 200 දීවනාව ලබා දීම සාධාරණයි. අවදානමට සරිලන ආහාර සඳහා දීවනාවක් ලබා දෙන්න. ඒ අයගේ මැසිවිල්ලක් තිබෙනවා සුදුසු කැලෑඳුම් කට්ටල සහ යටිතල පහසුකම් ලබා දෙන්න කියලා. ජීවිත හානි සහ අනතුරු සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දෙන්නේ කියලා. මම යෝජනා කරනවා අපේ රටේ වන සම්පත සුරකින්න මේ වනජීවී නිලධාරීන් සීමා සහිත කොට්ටාසය ගැන සානුකම්පිකව හිතලා ඒ නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලුම් වලට ක්‍රමිකව ක්‍රමානුකූලව ඒ වගේම කාලසටහනක් සහිතව මේ සහන ටික ලබා දෙන්න කටයුතු කරන. ඒ වගේම ගරු අමාත්‍යතුමා හොඳින් දන්නවා ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් 357ක් සිටින. එදා 2014 වසරේ ජනාධිපතිවරණයත් සමග මහින්ද රාජපක්ෂ මැතිතුමා යම් සුළු කොට්ටාසයකගේ ඒ සේවාව ස්ථිර කරා. දැනට 357ක් සිටිනවා. දෛනික රුපියල් 700ක සොච්චම් දීමනාවක් ලබාගෙන වනජීවී ශේෂ්ත්‍රයේ නිත්‍ය නිලධාරීන්ට ඉතාමත්ම ලොකු සහයෝගයක් ලබා දෙමින් කටයුතු කරන ස්වේච්ඡා මාර්ග උපදේශකින් කොට්ටාසය. මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කාරුණිකව මේ අයව ස්ථිර කරන්නට වැඩ කටයුතු යොදන්නේ කියලා මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි 5/2001 චක්‍රලේඛය මමත් 27 ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ගරු අමාත්‍යතුමායකට විසඳුම් ලබා දුන්නා. සමාවෙන්න පිළිතුරු ලබා දුන්නා. නමුත් ඔබතුමා දන්නවා මේ වෙලාවේ අපිට වාද විවාද කිරීම තහනම් ස්ටෑන්ඩින් ඕඩර්ස් ස්ථාවර නියෝග වලට අනුව ඇත්ත වශයෙන්ම කියනවා නම් MWFC ඇලයිරක් 1 ඇලයිරක් 20/20 චක්‍රලේඛය නිසා අවශේෂ කැලෑවලට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒක තමයි බහුතරයකගේ මතය. ඒක තමයි බහුතරයකගේ පිළිගැනීම. බහුතරයක් හිතනවා 5 ඇලයිරක් 2001 චක්‍රලේඛ තිබුණා නම් හොඳයි කියලා. අපි යෝජනාවක් කරන ඔබතුමාට කරුණා කරලා මේක දිහා ආපහු හැරිලා බලන්න. රීවිසිට් කරන්න මේ චක්‍රලේඛය. ආපහු හැරිලා බලලා කරුණා කරලා 5/2001 යටතේ ඔබතුමන්ලා අදහස් කරන ඒ වැඩ කටයුතු කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඒක වඩාත් ප්‍රශංසනීයයි කියන එක මම කියන්නට කැමතියි ඔබතුමාට. එතකොට මේ ආපස්සට අඩියක් ගන්නවයි කියන එක මේ දේශපාලනය තුළ සමහරෙක් හිතනවා මේක මදිකමක් කියලා. එහෙම දෙයක් නැහැ. අඩුපාඩුවක් හඳුනාගෙන ඒ අඩුපාඩුව අවබෝධ කරගෙන අඩියක් පස්සට අරගෙන ඔව් අපිට වැරදුනා. අපිට වරදක් සිද්ධ වෙනවා. කාටද කවුද වැරදි නොකරන්නේ? ඕන කෙනෙක් තුළ වැරදි අවබෝධතාවයෙන් වැරදි ක්‍රියාකාරකම් තිබෙනවා. හැබැයි වැරද්ද කරලා වඩාත් ප්‍රශස්ත වන්නේ වඩාත් පූජනීය වන්නේ ආපස්සට අඩියක් අරගෙන වරද හඳුනාගෙන එය නිවැරදි කරමින් ඉදිරියට යෑම. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමතියි විශේෂයෙන්ම රම්බකැන්නෝයේ වනාන්තරයේ අති විශාල ඉඩම් ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් වලට බෙදා දෙන ක්‍රියාදාමයක් අත ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාවගේ ජනතා හඬටත් සවන් නොදී ජනතාවගේ භූමි භාගය වනසතුන්ගේ භූමි භාගය
මේ වගේ විවිධ දේශීය විදේශීය බහුජාතික සමාගම් වලට ලබා දීම ගැන ඇත්ත වශයෙන්ම මම ඔබතුමාගේ පිළිතුර ඔබතුමා සඳහන් කරන ගරු ඇමතුමා මම කාටවත් මේ පුද්ගලිකව කියනව නෙමෙයි මම මේ අදහස් ඉදිරිපත් කරන්නේ ඔබතුමාලා හිතනවා නම් මේ රඹකැන්නෝයේ වනාන්තර ලබා දීම සුදුසුයි කියලා ඒක ඔබතුමාලා නෑ ඔබතුමාලා වෙලාව තුල උත්තර දෙන්න. ඉතාමත් විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න කැමති ඔව් ගරු විපක්ෂ නායකතුමා ඇත්තටම ඔය වගේ සිද්ධියක් වෙලා තිබුණා ඒක මහවැලි ඉඩම් මහවැලි අමාත්‍යාංශයට තියෙන ඉඩම් නමුත් ඒක දැන් නතර කරලා තියෙනවා මේ කැලේ ඩෝසර් කරලා නෑ අර හිස් භූමියක් ඩෝසර් කරලා තිබුණා මම එතනට ගිහලා ඒක නතර කරන්න කියලා කිව්වා දැන් ඒක කරන්නේ නෑ නතර කරලා තියෙනවා ඒක දැන් ආරම්භ කරලා තිබුණා කොම්පැනි කාර්යය ගරු ඇමතිතුමනි ඔබතුමා එසේ කීවත් මා සතුව ඒ ඡායාරූපවල ඡායාපිටපත් තියෙනවා මම ඒවා හැන්සට් ගත කරනවා සභාගත කරනවා නෑ ඔබතුමා පොඩ්ඩක් කාරුණික මගේ අදහස් වලට සවන් දෙන්නකෝ හරි ඔබතුමා හරි මම මගේ අදහස ඉදිරිපත් කරන්නේ ගරු ඇමතිතුමා කාටවත් මේ චෝදනා කරනව නෙවෙයිනේ ඉතින් මම ඔබතුමාට කියන්න කැමතියි මේ අවස්ථාවේ මෙන්න මේ වචන මිනිසාට මෙන්ම අනෙක් සත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවෙකු ලෙස රජයේ ක්‍රියා කළ යුතු බවය. මේක තමයි ඉදිරි දැක්මේ සඳහන් වෙලා තිබෙන්නේ. වර්තමානයේ සිදුවෙන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදුවන විනාශය අතිවිශාලය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිති ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ. මේක තමයි ඉදිරි දැක්මේ තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහාය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවෙකු ලෙස රජයේ ක්‍රියා කළ යුතුය. එලෙසටම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ටාස. එනම් සත්වයින් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමි ආරක්ෂා කරන භාරකාරීන් ලෙස රජයේ කටයුතු කළ යුතුය. වන ආවරණය 30% දක්වා වර්ධනය කළ යුතුය. මේවා තමයි ඉදිරි දැක්මේ සඳහන් වුණු පොරොන්දු ටික. ඒ ඇත්ත වශයෙන්ම විපක්ෂයේ අපිත් උදව් කරන්නම් මේ ඉදිරි දැක්ම පරිසරය වෙනුවෙන් වනජීවීන් වෙනුවෙන් වෘක්ෂලතා වෙනුවෙන් වන සම්පත වෙනුවෙන් මේ ඉදිරිපත් කරපු යෝජනා ටික ක්‍රියාත්මක කරන්නට අපිත් සහයෝගය අපි ලබා දෙන්න. හැබැයි එක දෙයක් මම කියන්න කැමතියි ගරු ඇමතිතුමනි කරුණා කරලා අර ඉදිරි දැක්ම ප්‍රතිපත්ති මාලාවේ තිබුණු වචන ටික අදහස් ටික අමතක කරන්නට එපා. මහා ජනවරමක් ඔබතුමන්ට ලැබිලා තිබෙනවා මේ ප්‍රතිපත්ති පරිවර්තනය කරන්න ක්‍රියාවන් වලට. ඒ වගේම මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ වන විට යාල ජාතික වනෝද්‍යානයේ අපේ මනෝජ් විද්‍යාරත්න මැතිතුමා අජිත් වසන්ත කුමාර මැතිතුමා උද්‍යාන බාරකරු සහ නියෝජ්‍ය උද්‍යාන බාරකරු ඇතුළු ඒ නිලධාරීන් යම් යම් සීමා බන්ධනයන් තුළ ඊ타මත්ම අනගිභවනීය සේවාවක් ඒ ජාතික වනෝද්‍යානය ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. එහි ප්‍රසාදය තමුන්නාන්සලාට හිමි වෙනවා. විශේෂයෙන්ම ඔබතුමන්ලටත් ඒ වගේම වනජීවි අධ්‍යක්ෂකතුමා ප්‍රමුඛ වනජීවි දෙපාර්තමේන්තුවටත් ඒ අයගේ ක්‍රියාදාමය පිළිබඳව ප්‍රශංසා කරමින් මම කියන්න කැමතියි තවමත් පානීය ජලය ඒ නිලධාරී කණ්ඩායම් වලට ලැබිලා නැහැ. ඒ වගේම වැව් රසක් මාර්ග රසක් ප්‍රතිසංස්කරණය කරන්න තිබෙනවා කිරීමේදී පස් පාවිච්චි කිරීම පිළිබඳව යම් විශේෂ අවධානයක් ඔබතුමන්ලා යොමු කරන්න අලුත් ක්‍රමවේදයකට ඉදිරියට යන්න. ඒ වගේම අපි මතක් කරන්න කැමති ඔණ්ඩච්චි බල ප්‍රදේශයේ අලුත් උද්‍යානයක් අපි ආරම්භ කරා. මාර්ග පද්ධතිය සකස් කරා. අපි ගරු ඇමතිතුමන්ලාට යෝජනා කරනවා ඒකින් ඔබට ගෙනහිල්ලා අලුත් වනෝද්‍යානයක් බවට මේ වනෝද්‍යානය පත් කරන්නට අපි මූලික කටයුතු කරා. දැන් ඔබතුමන්ලාගේ වාරය අවිල්ලා තිබෙන්නේ ඒ සංවර්ධනය කරලා ඉදිරියට ගෙන යන්න. ඒ වගේම මේ වනෝද්‍යානවල ගොඩනැගිලි සම්පත් ගණනාවක් අපේ කාලේ ආරම්භ කරා. සමහරක් අවසන් කරන්න බැරි වුණා. ඒ වැඩ කටයුතු අවසන් කරන්නට ඔබතුමන්ලා කටයුතු කරන. ඒ වගේම විල්පත්තු ජාතික වනෝද්‍යානයේත් අපේ චමත් ලක්ෂ්මන් පෙරේරා කියන උද්‍යාන බාරකාරතුමා ප්‍රමුඛ ඒ නිලධාරීන් කණ්ඩායම ඒ වගේම ජර්මානු ආධාර වැඩසටහනක් තුළින්
ලොකු වැඩ කොටසක් ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානයත් ශක්තිමත් කරන්නට කටයුතු කරනවා. ඒ පිළිබඳවත් අපේ ඇමතිතුමාන්ලා ප්‍රමුඛ, අපේ නිලධාරීතුමාන්ලා ප්‍රමුඛ, අධ්‍යක්ෂක ජනරාල්තුමා ප්‍රමුඛ, උද්‍යාන බාරකාරතුමා ප්‍රමුඛ සියලු අංශයන් වලට අපේ ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, ජන සමාජයේ සිටින සිවිල් සංවිධාන, ඒ වගේම වනසතුන් පිළිබඳව ලොකු ඇල්මක් දක්වන ඡායාරූප ශිල්පීන්, වනසත්ත්වලෝලීන්, පරිසරවේදීන්, ඒ අයගේ සහයෝගය අරගෙන අපිට පුළුවන්කම තිබෙන්නට ඕන තවදුරටත් මේ අපේ රටේ පරිසරයේ වෘක්ෂලතා වනසතුන් ආරක්ෂා කිරීමේ වැඩසටහන විධිමත්ව ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම අපි දැකලා තිබෙනවා යම් යම් සංවිධාන ස්වේච්ඡාවෙන් ලොකු වැඩ කොටසක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ ක්‍රියාත්මක කරන වැඩ කොටස් වලට ඔබතුමන්ලාගේ සහයෝගය, ශක්තිය ලබා දීලා ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම ඉදිරිපත් කරන්න කැමති අර පහුගිය ජනාධිපතිවරණයේදී විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරා පාරිසරික ප්‍රඥප්තියක්. මම මේකේ පිටපත් ඔබතුමන්ලට ලබා දෙන්නම්. මේ පාරිසරික ප්‍රඥප්තිය මම අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් කරේ. මම යෝජනා කරනවා ඔබතුමන්ලාට මේ ප්‍රඥප්තිය හොඳින් කියවලා බලලා එහි තිබෙන වැදගත් ප්‍රගතිශීලී යෝජනා ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. විශේෂයෙන්ම මම යෝජනා කරා ප්‍රොජෙක්ට් ලෙපඩ් කියලා වැඩසටහනක්, ඒ වගේම ප්‍රොජෙක්ට් එලිෆන්ට් කියලා වැඩසටහනක්, ඒ වගේම ප්‍රොජෙක්ට් බ්ලූ කියලා වැඩසටහනක්. ඒ කියන්නේ තල්මසුන් සංරක්ෂණය කරන වැඩසටහනක්. එතකොට මේ වැඩසටහන් තුنين අපි ආරම්භ කරාම අපිට පුළුවන්කම ලැබෙනවා අපේ වන සම්පත උපයෝගී කරගෙන ප්‍රජා සහභාගීත්ව වනජීවී සංරක්ෂණ රටාවකට ප්‍රවේශ වෙන්න. අපි හැමෝම අවබෝධ කරගෙන තිබෙන්නේ පරිසරය ආරක්ෂා කරන්නට නම්, වනජීවීන් වන සම්පත ආරක්ෂා කරන්නට නම් එය ප්‍රජා නායකත්වයෙන්, ප්‍රජා සහභාගීත්වයෙන්, විශේෂයෙන්ම ප්‍රේරකලාපීය ප්‍රජාවට ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා අලි මිනිස් ගැටුම ගැන කතා කරත්, වෙනත් වනජීවීන් සම්බන්ධ ප්‍රශ්න ගැන කතා කරත්, ඉඩම් ප්‍රශ්න ගැන කතා කරත්, අපි හැමෝම people oriented conservation program එකකට ජනතාව පෙරටු කරගත් ජනතා කේන්ද්‍රීය පරිසර සංරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි. අවසාන වශයෙන් මගේ කතාව අවසන් කරන්න කැමති මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජුට මිහින්තලා පර්වතයේ අසල කරපු දේශනාව. මහරජ, ඔබට මෙන්ම ගුවනේ සැරිසරන පක්ෂීන්ටද වනසතුන්ටද මේ රටේ ඕනෑම තැනක ජීවත් වීමේ හා ඔබ යෑමේ සම අයිතියක් ඇත. පොළොව රටවැසියා සහ අනෙකුත් සතුන්ටද අයිති වන අතර ඔබ එහි කාරුණික බාරකරු පමණි. Your Majesty, the birds that glide the skies and animals that roam the forest have an equal right to live and move anywhere in this country as you have. The land belongs to the people and all other living beings. You are only its trustee. Bhumi Stuti.